සාදැමුණු කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු මාස 1මාරකට පසුව අද යලි ආරම්භ කෙරුණද මිනිත්තුවකටත් අඩු කාලයක් තුලදී එම කටයුතු යලි අත්හිටුවනු ලැබුවා. ඒ මිල දර්ශකවල ශීඝ්‍ර පහත වැටීම හේතුවෙන්. ඇඳරි නීතිය පැනවීමත් සමග පසුගිය මාර්තු මාස 20 වෙනිදා තාවකාලිකව වසා දැමුණු කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු කටයුතු සඳහා අද පෙරවරු 11ට ආරම්භ වුණේ මාස 1මාරකට පමණ පසුවයි. කෙසේ වෙතත් සාමාන්‍ය ගනුදෙනු ආරම්භ වූ වහාම S&P හා SL20 දර්ශකය ඒකක 196.93කින් පහළ ගිය අතර එය මීට පෙර අවසන් වරට ගනුදෙනු දිනේ වූ මාර්තු 20 වෙනි දිනට සාපේක්ෂව 10.11ක පහළ යාමක්. ඒ අනුව අදාළ මිල දර්ශක 10% ඉක්මවා පහළ යාම හේතුවෙන් ගනුදෙනු කටයුතු මිනිත්තුවකටත් වඩා අඩු කාලයක් තුලදී අත්හිටුවනු ලැබුවා. ගනුදෙනු පද්ධතිය අවසන් ගනුදෙනුව සිදුව තිබුණේ පෙරවරු 11 තත්පර 38ටයි. ඒ අනුව අද දෛනික ගනුදෙනු පිරිවැටුම සටහන් වුණේ රුපියල් මිලියන 24.89ක් ලෙසින්. වෙනදා පෙරවරු 9:30 සිට පසරු 2:30 දක්වා සාමාන්‍ය වෙළඳ කටයුතු සඳහා කොටස් වෙළඳපොළ විවෘත කර තිබුණත් මෙවර සැලසුම් කර තිබුණේ පෙරවරු 11 සිට පසරු 1 දක්වා සාමාන්‍ය වෙළඳ කටයුතු සඳහා වෙළඳපොළ විවෘත කර තැබීමටයි. කෙසේ වෙතත් වෙළඳපොළ කටයුතු ආරම්භ වී ඉතාමත්ම සුළු වේලාවකින් කොටස් වෙළඳපොළේ S&P මිල දර්ශකයේ 10%කින් පහත වැටීම හේතුවෙන් ගනුදෙනු අද දිනය සඳහා తాවකාලිකව අත්හිටුවීමට සිදු වුණා. ඒ අනුව කොටස් වෙළඳපොළේ කටයුතු යලි හෙට දිනේදී ආරම්භ කෙරෙනු ඇති. මේ අතර කොළඹ රිජ්වේ ආරයල් අමාරෝහල සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු සේවාවන් අද සිට ආරම්භ කළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා. සායනෝට පැමිණෙන රෝගීන් කලින් දුරකථන ඇමතුමක් ලබා දීලා තමන්ගේ වෙලාවත් දිනයක් වෙන් කරගෙන ප්‍රතිකාර ලබා ගන්නවා නම් ඉතාමත්ම පහසු වෙනවා. පොරොත්තු ලේඛනයේ ඉන්න සලකනු සඳහා පැමිණෙන රෝගීන්ට අපි දුරකථන ඇමතුමක් ලබා දෙනවා. ලබා දුන්නාට පස්සේ තමයි රෝහලට පැමිණෙන්න ඕන. මේ පැමිණීමේදී අනිවාර්යයෙන්ම මාස්ක් එකක් දාගෙන එන්න ඕන. තමන්ගේ දරුවටත් හැකිනම් පලන් දීමට උත්සාහ කරන්න ඕන. රෝහල් පරිසරයට ඇතුළු වීමේදී අපේ නිලධාරීන් ඔබ පරීක්ෂා කිරීම ලක් කරනවා. ඔබ පැමිණි ප්‍රදේශය, ඔබගේ ගෙදර අයගේ තියෙන සෞඛ්‍ය තත්ත්වය, ඔබගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය කියන කාරණා පිළිබඳව විස්තර ලබා ගන්නවා. ඒ විස්තර හරියාකාරව ලබා දෙන්න ඕනේ. රෝගීන් රෝග ලක්ෂණ අනුව වර්ගීකරණයක් කරලා තමයි අපි ප්‍රතිකාර කරන්නේ. ඒ සායනවට එන අපහසු අය ඉන්නවනම් තැපැල් මාර්ගයෙන්ුත් අපි ඖෂධ ලබා දීම සඳහා කටයුතු කරනවා. මේ අතර අද පැවති මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වූ අධ්‍යාපන අමාත්‍ය ඩලා සලහප්පෙරුම මහතා සඳහන් කළේ අධීර 4ක් යටතේ පාසල් පද්ධතිය විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ඉදිරි සතියේදී ගන්නා බවයි. පාසල් පටන් ගන්න දිනය සෞඛ්‍ය අංශත් එක්ක සාකච්ඡා කරලා ඉදිරි සතියේදී තීරණය කරන්න පුළුවන් වේවි. රට සාමාන්‍යකරණය වීමේ අවසාන අංකයේ විදිහට තමයි දරුවෝ පාසලට ගෙන ඒම අපි සිදු කරන්නේ. පාසල් සියල්ලම විෂ බීජ හරණය කිරීමේ කටයුත්ත පළමු පියවර විදිහට එක කරලා දින 4ක් පාසල් වහලා තියන්න කියලා. ඊට පස්සේ අපි ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය මේ කටයුතු සම්පූර්ණයෙන් පස්සේ කැඳවන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ දරුවෝ ටික පාසලට කැඳවන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තමයි පුංචි දරුවෝ ටික ඉස්කෝලේට ගේන්න අපි බලාපොරොත්තු වෙන්නේ. මේ පියවර 4 යන්නත් අඩු ගානේ මාසෙක කාලයක් යනවා. COVID-19 වෛරසය ආසාදිත රෝගීන් කිසිවෙකු අද දිනය තුළ මේ දක්වා වාර්තා වී නොමැති අතර සුවය ලැබූ 22 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 343 දක්වා ඉහළ ගියා. සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 863ක්. COVID-19 ආසාදනයේ වී ජාතික බෝවුණු රෝග විද්‍යායතනය වැලිකන්ද ඉරණවිල සහ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබ සුව වූ 32 දෙනෙකු අද මෙලෙස පිටව ගියා. වෛරසය ආසාදිතව රෝගීන් 511 දෙනෙකු තවදුරටත් රෝහල් 7ක ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඊයේ දිනේදී COVID-19 ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වූ අතර යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඉන් 13 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බවයි. අද දින වන විට නිරෝධායන මධ්‍යස්ථාන 39ක 3805 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. සමාජ ජාලාවල සමහර වෙබ් අඩවල සඳහන් වී තිබෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාව COVID-19 මර්ධන ක්‍රියාවලියෙන් ඉවත් වී තිබෙන බව මේ සම්පූර්ණ අසත්‍යයක්. ශ්‍රී ලංකා නාවික හමුදා වීරෝදා රණවිරුවන් යම්කිසි ප්‍රමාණයකට කොවිඩ් ආසාදනය වුණා. නමුත් නාවික හමුදාව සක්‍රියව තවදුරටත් කොවිඩ්-19 ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සහ පැතිරවීම වැළැක්වීම සඳහා විශාල සේවයක් කරමින් පවතිනවා. මේ අතර කොළඹ පංචකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ ජෛව පටල සාම්පල ලබා ගැනීම අද සිදු කෙරුණා. ප්‍රජාව තුළ පැතිරීමෙන් තියනවද කියලා බලන්න තමයි මේක කරන්නේ. අද RB වත්ත සහ ඒ ආශ්‍රිත තව වතු කිහිපයක ජනාකීර්ණ පරිසරවල වෙසෙන ප්‍රජාව ආවරණය වන පරිදි තමයි සාම්පල් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේම ස්ථානයේ PCR සාම්පල් 60ක් පමණ පරීක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා.
COVID-19 වෛරසය පැතිරෑම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ තීන්දුව తీරන ගැනීම සඳහා විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටුව අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. එහිදී රට විවෘත කිරීමත් සමග සේවා ස්ථානවල COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් පෙර සූදානම හා ප්‍රතිචාර දැක්වීම සඳහා වන මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දෙනු ලැබුවා. අපි දැන් මේ රෝගය පාලනය කරලා තියෙන්නේ. මේ රෝගය බිඳුවට බස්සලා නැහැ. මේ වෛරසය ජනතාව තුළ යම්කිසි ප්‍රමාණයකට තියෙනවා. ඒ රෝගීන් නිදැල්ලේ හැසිරෙන්න ගත්තොත් අනිවාර්යෙන් ඔවුන්ගෙන් ජනතාවට මේක ඇතුළු වෙනවා. ඒ වගේම දිවයිනේ විවිධ ප්‍රදේශවල විස බීජය නාවික හමුදා පුද්ගලයන් සංචාරය කිරීම තුළ තිබෙන්නට පුළුවන්. කෙනෙක්ගෙන් විස බීජය තවත් කෙනෙකුට බෝවීම අඩු වෙනවා. අනවශ්‍ය සංචරණයක් නැත්තම්. අපේ රට ගත්තොත් එහෙම වයස 60ට වැඩි සැලකිය යුතු ජන කණ්ඩායමක් ඉන්න රටක්. නමුත් අපි මේ දක්වා මේ කණ්ඩායම මේ වෛරසයෙන් ආරක්ෂා කරගත්තා. නමුත් මේ වෛරසය වැඩියෙන්ම කැමති මේ ජන කණ්ඩායමට යන්න ලෝකයේ අත්දැකීම ඒකයි. ඉතින් එහෙමනම් අන්න ඒ ජන කණ්ඩායම ආරක්ෂා කර ගැනීම අපේ ප්‍රධාන ඉලක්කයක් බවට මේ අවස්ථාවේ පත් වෙනවා. විශේෂයෙන් රට විවෘත වන අවස්ථාවක අපි සම්පූර්ණයෙන් ඇහැ ගහගෙන ඉන්නවා මේ පවතින තත්ත්වයේ පිළිබඳව. යම්කිසි ආකාරයක වෙනසක් තියෙනවා නම් ඉතා ක්ෂණිකව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ අතර ගුවන් හමුදාවට අයත් ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 175 දෙනෙකු අද නිවෙස් වෙත පිටව ගියා. කොළඹ බණ්ඩාරනායක මාවත, කෙසෙල්වත්ත, කොටහේන සහ දෙමළකොඩ ප්‍රදේශවල සිට පසුගිය අප්‍රේල් 22 වෙනිදා අදාළ පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණ ඇති අතර කාන්තාවන් 91 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 83 දෙනෙකු ඒ අතර වුණා. ගුවන් හමුදාවේ සියලුම සමාජිකයින් අපිව ගොඩාක් ආදරෙන් සහෝදරත්වයෙන් අපිව පිළිගත්තා. මම උපවාසයට පාන්දර 7ට අපිට කෑම, අපි නෝම්බි අරනකොට අපි පළතුරු වර්ග ඔක්කොම අපිට දීලා සැලකුවා. මං අනිත් කට්ටියටත් කියන්නේ නිරෝධාරණ මෙහෙම කඳවුරට එන්න බය වෙන්න එපා. කෙනෙක්ට අඩුපාඩු තිබෙන්නේ නැහැ. පංගු පෙර බලන්න නැතුව, ජාතිය දිහා බලන්න නැතුව සැලකුවා. ඒක අපිට ඉතිහාසය අමතක කරන්න බැරි දෙයක්. නිරෝධායනය සඳහා යොමු කර සිටි මවක් අදාළ මධ්‍යස්ථානයේදී දරුවෙකු බිහි කර ඇති අතර ඇය සිය අත්දැකීම් විස්තර කළේ මෙලෙසින්. මෙතනට එනකොට මම බබා අම්බෝ වෙන්න දිනයක් හරි වෙලා තමයි හිටියේ. බය වෙලා අඬලා ආවේ. මෙතන ඇවිල්ලා ડોක්ටර්ස්ලා එමදාම එනවා. එයා කියන කෙක්කුම එනකොට කියන්න කියලා. එතකොට කෝල් එකක් දීන පස්සේ ඉක්මනට ඇවිල්ලා කිලිනොච්චි ස්පිතාලේ අරන් ගියා. 2 hours පස්සේ මට බබා අම්බුණා. ඩිස්චාර්ජ් කරලා මෙතනට ආව පස්සේ මුකුත් අඩුපාඩු නැතුව මට සෙප වගේ තමයි හිටියේ මම. මෙතන මුලතිව් 59 වෙනි ශ්‍රී ලංකා බලයනි පුහුණු පාසලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ දින 21කට ආසන්න කාලයක් නිරෝධායනට ලකුව 129 දෙනෙකු නිරෝධායන සහතිකපත් ලබා ගැනීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ පිටව ගියා. ක්වොරන්ටයින් සෙන්ටරට එන මිනිස්සු පොඩ්ඩක් බය වෙනවා. පාසුකම් ලැබෙයිද නැද්ද කියලා සැකෙන් ඉන්නවා. එහෙම කිසි සැකයක් වෙන්න අවශ්‍යතාවක් නැහැ. They are providing a really great service without any sleep. They dedicate their entire time to serve us. So thank you so much for providing this kind of a great service to us. මේ අතර ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිට පසුගිය 26 වෙනිදා මෙරටට පැමිණ පුරාණ නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක නිරෝධායන කාලය අවසන් කළ 94 දෙනෙකු අද පෙරවරුවේ පිටව ගියා. ඔවුන් යාපනය, එරාවුර්, කොළඹ සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන්. ඉන්නේ ගොඩක් දෙමළ කට්ටිය නිසා ඒගොල්ලෝ ගොඩක් බයෙන් හිටියා සිටුේෂන්ස් මොනවාද දන්නේ නැහැ එහෙම කියලා. ආවට පස්සේ තමයි තේරෙන්නේ ගොඩාක්ම එක්සලන්ට් අර no words to tell about that. It's amazing. උනානි කණ්ඩායමේ සියලු දෙනාම ඉතාම හොඳින් අපි කණ්ඩායමට අවශ්‍ය පහසුකම් සැලසන්න ගොඩාක් මහන්සි වුණා. ඒවා සැලසුවා. වගේ ස්තුතිය පුද කරන්න කැමති මේ අවස්ථාවේදී අපව රැක බලාගත් ආකාරය වෙනුවෙන්. මේ අතර කුවේට්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් තමන් යලි මෙරටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලමින් සකස් කළ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබුණා. අපේ ජීවිත අනුතරේ තියෙන ගොඩක්ම දැන් ගොඩක් කට්ටිය මෙතන ලෙඩ වෙනවා. එක්කෙනා අයින් කරනවා අපි අතරින්. ඒ අපේ සහෝදරයෝ අපිට ගොඩාක් වේදනාවයි. ජනාධිපතිතුමා මේක දැක්ක විගස අපිට සහනයක් ලබා දෙයි කියලා අපි හිතනවා. එම්බසිය කිසිම කෙනෙක් නිකමට ඇවිල්ලා බලන්නේ මේ පොඩි දරුවෝ තියාලා අපි ඉන්නේ. නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ළමා වාට්ටුවේ ප්‍රතිකාර ලබන COVID-19 ආසාදිත දරුවන්ගේ මානසික ශක්තිය වර්ධනය කිරීමේ අරමුණින් හෙද නිලධාරිනියන් සහ දරුවන් ගීත ගායනා කරමින් ඊයේ දිනය ගත කළේ මෙලෙසින්. පොලිසිය පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය නීත්‍යානුකූල බවට අධිකරණය අද තීන්දුව කළා.
ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවකට අදාළව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය දිනවලදී ඇඳිරි නීතිය කඩ කරමින් විවිධ ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනා මත අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත්තා. කෙසේ වෙතත් ක්‍රියාත්මක වන ඇඳිරි නීතියේ නීත්‍යානුකූල භාවයක් නොමැති බව විවිධ පාර්ශව අදහස් පළ කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවුණා. අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී එම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවකදී ඖෂධ වෙළඳසලක් විවෘත කර පවත්වාගෙන යාම පිළිබඳව වන නඩු විභාගයක් ක්‍රියාත්මක වුණා. ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ පොලිසිය විසින් පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නීත්‍යානුකූල බවයි. ගම්පහ ප්‍රධාන මහේත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් පිටු 15කින් යුක්තව ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කළා. මේ තීන්දුවේ කාරණා දෙකක් ගැන විශේෂයෙන්ම සඳහන් වෙනවා. පළවෙනි කාරණේ තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා විසින් මාර්තු 18 වෙනි දින සිට මේ දක්වා ක්‍රියාත්මක කරන ලද නිරෝධායන ඇඳිරි නීතිය නීත්‍යානුකූල බව, ඒ රටේ නීතියට අනුකූලව සිදු කරන බවට මෙම නඩු තීන්දුවේ සඳහන් වෙනවා. දෙවෙනි කාරණේ තමයි විවිධ පුද්ගලයන් මත පළ කළා මෙය මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ඇඳිරි නීති පැනවීමක් සිදු කළ යුතුයි කියලා. නමුත් මේ නඩු තීන්දුවේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මහජන ආරක්ෂාව පිළිබඳ මේ රටේ ප්‍රශ්නයක් නැහැ. මේ රටේ ප්‍රශ්නයක් තියෙන්නේ ආසාදිතයින් පිළිබඳව, රෝගයක් පිළිබඳව. ඒ නිසා එවැනි පනතක් මේ සඳහා අදාළ කරගත නොහැකි බව. ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රියව තබා ගනිමින් COVID-19 මර්ධනය සඳහා නොපසුබට ධෛර්යයෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලය පැවති විශේෂ සාකච්ඡාවකදී. සමස්ත දිවයිනේම ආර්ථික ක්‍රියාකාරීත්වය යලි ආරම්භ ඇති බවත් වසංගතයක් පැමිණියද ඒ සමග සාගතයක් පැමිණීමට ඉඩ නොතැබිය යුතු බවත් සැලසුම් ඉදිරියට ගෙන යාමේදී පෙර සිදු අතපසුවීම් දෙක පාඩමක් ලෙසගෙන එවැන්නක් යලි සිදු නොවන බවට වග බලාගත යුතුයයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. නාවික හමුදාවෙන් සහ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් බිහි වූයේ කෙසේද හඳුනාගෙන පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීමේ අවශ්‍යතාව COVID-19 මර්ධනය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය සමග අද දහවල් පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. බස් රථ, ත්‍රිරෝද රථ සහ ඉදිකිරීමේ වැඩබිම්වලත් මැනින් වෙළඳපොළ වැනි ජනතාව බහුලව එක්රැස් වන ස්ථානවලත් පිරිස් විටින් විට අහඹු ලෙස පරීක්ෂණවලට ලක් කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. එමෙන්ම පාසල් ආරම්භීමට පෙර මාධ්‍ය මගින් දරුවන් පුළුල්ව දැනුවත් කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා විදේශගත පිරිස් ගෙන්වා ගැනීම රටට අවදානමක් නොවන අයුරින් පාලනයක් සහිතව කළ යුතු බව පෙන්වා දුන්නා. ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ජීවදත්ත එක් පද්ධතියකට ගොනුකොට ගුවන් ගමන් බලපත් සහ හැඳුනුම්පත් දිස්ත්‍රික් මට්ටමින් නිකුත් කිරීම කඩිනම් කළ යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි. කෘෂි අස්වනු කල්තබා ගැනීමේ තාක්ෂණික සහ කළමනාකරණ ක්‍රම වේද යලි අධ්‍යයනය කොට අවශ්‍යතාව පරිදි භාවිත කරන්නයි ජනාධිපතිවරයා අදාළ කාර්යසාධක බලකායට දැනුම් දී තිබෙනවා. COVID-19 වෛරසයට සාර්ථකව මුහුණ දුන් චීනය සහ දකුණු කොරියාවට COVID-19 දෙවන රැල්ලකට මුහුණ දීමේ අවදානමක් මතුව තිබෙනවා. මේ වන විට ලොව පුරා වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 41 ඉක්මවන අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 2,83,000කට අධිකයි. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ චීනයෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 17 දෙනෙකු වාර්තා වුණා. ඉන් 5 දෙනෙකුම හමු වූයේ වෛරසයේ තිමිරගය වූ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන්. වූහාන් නගරයෙන් මාසයකට පසු මෙලෙස කොවිඩ් ආසාදිතයෙකු හමු වී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බව චීන මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව චීනයෙන් වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 82918 දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ජන ජීවිතය සාමාන්‍යකරණයට ලක්ව ඇති චීනයේ ෂැන්හයි නුවර ඩිස්නි උද්‍යානය දින 107කට පසු විවෘත කිරීමත් සමග ජනතාවගෙන් පිරී පවතින ආකාරයයි මේ. චීනයට පසු COVID-19 වෛරසය පාලනයට සමත් වූ දකුණු කොරියාවෙන්ද ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 34 දෙනෙකු හඳුනා ගැනීමත් සමග දකුණු කොරියාවද COVID-19 දෙවන රැල්ලකට මුහුණ දීමේ අවධානමක් මතුව තිබෙනවා. අප්‍රේල් මාසයෙන් පසු දකුණු කොරියාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව මෙයයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෝල් අගනුවර සියලු සුරාසැල් වසා තැබීමට එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා. COVID-19 වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලව ඇති ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 13,67,638 දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 20,329ක් වාර්තා වීමත් සමගයි. ඇමරිකානු උපජනාධිපති මයික් ෆෙන්ස්ගේ කාර්යමණ්ඩල සමාජිකයෙකුට COVID-19 ආසාදනය වීමත් සමග උපජනාධිපතිවරයා ස්වයං නිරෝධායනයට යොමු ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ධවල මන්දිරය පවසනවා. මේ අතර COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් වෙනස් ආකාරයකට පැවති උපාධි ප්‍රදානෝත්සවයක් පිළිබඳව ඇරිසෝනා
ප්‍රශාන්ත විශ්වවිද්‍යාලයෙන් වාර්තා වනවා. දුරස්ථ පාලකයකින් හසුරුවන රොබෝ යන්ත්‍රයක් මගින් උපාධිධාරීන් නිවෙස්වල සිට උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම විශේෂත්වයක්. ඇමරිකාවට පසු වැඩිම දෛනික මරණ සංඛ්‍යාවක් වාර්තා වන බ්‍රසීලයෙන් ගත වූ පැය 24 තුළ මරණ 467ක් වාර්තා වීමත් සමග එරට සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 11123 දක්වා ඉහළ ගියා. දෛනිකව වාර්තා වන ආසාදිතයන් සහ මරණවල අඩුවීම සැලකිල්ලට ගනිමින් යුරෝපයේ රටවල් රැසක් සංචරණ සහ නිරෝධායන නීති ලිහිල් කිරීමට පියවර ගනිමින් සිටිනවා. රාත්‍රී සමාජශාලා වසා දමා ඇති පසුබිමක මෝටර රථවල නැගී පැවැත් වූ අපූරු සාදයක් පිළිබඳව මෙලෙස වාර්තා වූයේ ජර්මනියෙන්. එක් මෝටර රථයක දෙදෙනෙකුට පමණක් සිටීමට අවසර දී ඇති අතර බාහිර සංගීතය සහ ආලෝකයට අනුව විනෝද වීමට ඔවුන්ට අවස්ථාව හිමි කර දී තිබෙනවා. මේ අතර COVID-19 වෛරසයෙන් එල්ල වූ බලපෑම ක්‍රමිකව පහව යාමත් සමග රට යලි විවෘත කිරීමට කොන්දේසි සහිත සැලැස්මක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පියවරගෙන තිබෙනවා. ඒ අනුව බදාදා සිට බ්‍රිතාන්‍ය වැසියන්ට නිවසින් පිටත වැඩි කාලයක් රැඳී සිටීමට අවසර හිමි වන අතර නිවසේ සිට වැඩ කළ නොහැකි පුද්ගලයන්ට සේවා ස්ථාන වෙත යාමටද අවස්ථාව ලැබෙනු ඇති. මෙහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳුදා සිට රැකියා සඳහා පිටත් වන ජනතාවට පොදු ප්‍රවාහන සේවා භාවිත නොකරන ලෙසට ඉල්ලා සිටියා. So you should avoid public transport, and when you do go to work, if possible, do so by car or even better by walking or bicycle. කෙසේ වෙතත් රට විවෘත කිරීමේදී අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ සැලසුම් ප්‍රශ්නකාරී බවට පෙන්වා දෙන එරට ලේබර් පක්ෂ නායක කෙයර් ස්ටාමර් පවසන්නේ මිලියන ගණනක් ජනතාවට රැකියාව සඳහා යාමේදී පුද්ගලික වාහන හා පාපැදි භාවිත කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටීම ප්‍රායෝගික නොවන බවයි. අප්‍රිකානු කලාපයේ වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 10,015ක්. ඉන්දුනීසියාවේ එළවලු වෙළඳපොළක් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් පවත්වාගෙන යන ආකාරයයි මේ. දකුණු ආසියාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවේ ගත වූ පැය 24 තුළ ආසාදිතයන් 4213 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 67259 දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් සංචරණ කටයුතු සීමා කරමින් පැනවූ නියෝග මත අත්හිටුවා තිබූ ඉන්දියාවේ දුම්රිය ප්‍රවාහන කටයුතු දින 50කට පසු හෙට ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර පසුගිය දිනවල මත්පැන්නාල් ආශ්‍රිතව පැවති අධික තදබදය සැලකිල්ලට ගනිමින් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ආරක්ෂිත පියවරක් ලෙස මත්පැන් ගැනුම්කරුවන්ට නිවෙස් වෙත ගොස් මත්පැන් බෙදා හැරීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන් අවධානය යොමු කර තිබෙනවා. රට යලි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ආණ්ඩුවගත් තීරණය සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා රාජ්‍ය සේවකින්ගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. අපිට කියන්නකො ජාසිංහ මහත්තයා කියනවාද රට අනාරක්ෂිත නැහැ. අපි වගකීම බාර ගන්නවා කියලා GMO කියනවාද? එහෙම නැත්නම් උම්බා දේවි කියනවාද? ඒගොල්ලෝ කවුරුත් කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ තාම රට අනාරක්ෂිතයි. කවුද එහෙනම් මේ ආරක්ෂක භාවයේ වගකීම බාරගන්නේ? සමහරුන්ට කියනවා ඩෙන්ටි කාඩ් එකේ 2යි 3යි තියෙන්න ඕන, 5යි 8යි තියෙන්න ඕන, 0යි 2යි තියෙන්න ඕන කියලා. ඕවා බල බලා මිනිස්සු ඉන්නේ නැහැ. අවශ්‍යතාවය වුණා මිනිස්සු යන්න යනවා. රජයේ වැඩපිළිවෙල සම්පූර්ණ අනාගෙන තියෙනවා. දිගින් දිගටම රට සම්පූර්ණයෙන් වහගෙන යෑමට පුළුවන් කමක් නැහැ. COVID-19 සමග ජීවත් වීමට අපි සියලු දෙනාම පුරුදු වෙන්න ඕන. අවසාන රෝගියා සුව වෙනතුරු බලා සිටින්න බෑ. COVID-19 පාලනයට නතු කළා. ඒ වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන යාම තමයි අපේ ප්‍රමුඛ අභිලාෂය. රජයේ සේවකයන්ට තව සහන දෙන්න ඕනේ තත්ත්වයක ඒ අයගේ පඩිභාග ඉල්ලන එක පිළිලැජ්ජා නැති වැඩක් අපි අහනවා ආණ්ඩුවේ මැති ඇමතිවරු කොච්චර පරිත්‍යාග කළා තියෙනවද මේ දෙන්නම කියලා නෑනේ දෙන්න කියනවා නම් ඒක වැරදි. කැමති නම් එහෙම කරන්න කිව්ව එකට තමයි ඔය කෑමුරක් දෙන්නේ. මහ බැංකුව මහ දවාලේ බින්දිරකොට වචනයක් කතා කරපු නැති අය තමයි දැන් ඔහොම කතා කරන්නේ. මොනෝයි මේ කතා මේවා හරිය කියන්න අපේ කට්ටියක් මාධ්‍යවල කතා කරනවා 115ක්වත් ඔය කියන මුදල් දෙන ගන්න අපේ පඩිපතර තට්ටු කරන ගෙච්චර ගුණ නැහැ අපිත් ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්න රාජ්‍ය සේවකයා පිළිබඳ ආඩම්බරෙන් කතා කරන්න මම දකිනවා පී.බී. ජයසුන්දර මැතිතුමාට පැහැදිලි අයිතිවාසිකමක් තියෙනවා සහෝදරාත්මක ඉල්ලීම කරන්නේ ආයාචනයක් කරන්නේ පාර්ලිමේන්තුව අවශ්‍ය නැහැ මේ රජයට මේ මුදල් වෙන් කරන්න මම දැක්ක මුදල් ඇමතිවරයෙකුත් මේක පටලවාගෙන තියෙනවා හිටපු එක්කෙනෙක් මේ ඡන්දෙට කලින් කිව්වේ සල්ලි හොයන හැටි අපි දන්නවා ආර්ථිකේ නග්ගන හැටි අපි දන්නවා රජයේ සේවකයා ගොඩ ගන්න හැටි අපි දන්නවා නමුත් අද වෙනකොට ඇත්තම කතාව රාජ්‍ය සේවකයාට වැටුප් ගෙවා ගන්න බැරි බංකොලොත් ආණ්ඩුවක් ඇති කරලා තියෙනවා පාඩි ගෙවා ගන්න සල්ලි නැහැ කියලා ජනාධිපති ලේකම් කියද්දි දසලක්ෂ 31000 වියදම් කරන්න යනවා අධිවේගී මාර්ගයේ කොටසක් කරා ඒ වගේම කිලෝමීටර් 105ක් හදන්න කියලා තවත් මිලියන 15000ක ණයක් ගන්න යනවා චීනෙ මේ ජනතාවට කන්න නැතුව ඉන්න හැබැයි පාරවල් කෙරුවාව කරන්න යනවා මේක ජයසුන්දර මහත්තයාගේ
මගේ පුජ්‍යලික ඉල්ලීමක් එහෙම නෙවෙයි. තව ඉස්සරහට හොඳ සෙල්ලම් ජයසුන්දර මහත්තයා යෝජනා කරයි. පඩි කපලා විතරක් ජයසුන්දර නතර වෙන්නේ නැහැ. මේ රටේ රාජ්‍ය සේවකයාට වැටුප ගෙවා ගන්න බැරි ආණ්ඩුවක් හදිලා නැහැ. 2015 ජනවාරියට බලය ගන්නකොට වහපාලන කට්ටිය මේ රටේ ආර්ථික වර්ධන වේගය 107ට උඩින් තිබ්බේ. බලය දීලා යනකොට 101.7ට බස්සලා ගියේ. ණයබර 172 තිබිච්ච එක 197 දක්වා ඉහළ දාලා ගිය. මහ බැංකුව මහදවල් කොල්ල කාපු කට්ටිය දැන් කතා කරනවා රජයේ සේවකයා ගැන. මේ රට මේ ගානට බේර ගන්න පුළුවන් උනේ මේ ආණ්ඩුව නිසා. අර අසමත් පාලන රැළ හිටියනම් සහරාන් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරාට පස්සේ සිද්ධ වෙච්ච දෙයට මක් කරන්නද කියලා hina විවි යහපු විදිය කොරෝනා වසංගතෙත් පැතිරෙන්න දීලා දැන් ඉතින් මොනෝ කරන්නද ඇමරිකාවත් අපිට වඩා උඩින් ඉන්නේ කියලා කියයි. මහමැතිවරණය ජූනි 20 වෙනිදා පැවැත්වීම අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න මහතා ගොනු කළ පෙත්සම සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. ඒ අදාළ පෙත්සම අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳ වූ අවස්ථාවේදී මහමැතිවරණය ජුනි මාස 20 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බව ප්‍රකාශ කරමින් මැතිවරණය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. අදාළ පෙත්සම අද කැඳවනු ලැබුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුරුදු ප්‍රනාන්දු සහ එස් තුරේරාජා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ. පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ එහි සමාජිකයන්, ජනාධිපති ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණා. නඩුව ආරම්භයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සඳහන් කළේ මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බවයි. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන හූල් මහතා වෙනුවෙන් අද දිනේ නීතිඥවරයෙකු පෙනී සිටීම විශේෂත්වයක්. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ මහ මැතිවරණට අදාළ මනාපංක නිකුත් කිරීමේ කටයුතු හෙට සිදුවීමට නියමිත බැවින් අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කටයුතු ඉදිරියේදී ආරම්භ වීමත් සමග එය හරහා දැඩි සෞඛ්‍ය ගැටලු හා තර්ජන මතුවීමට ඉඩ ඇති බවයි. එම නිසා මහ මැතිවරණට සම්බන්ධ කටයුතු අත්හිටුවීමට අදාළ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු එහිදී ඉල්ලීමක්ද සිදු කළා. ඊට ප්‍රතිචාර දක්වමින් අග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ වග උත්තරකරුවන් වන මැතිවරණ කොමිසමේ සමාජිකයන්ගෙන් කරුණු නොවිමසා එවැනි නියෝගයක් සිදු කිරීම අසීරු බවයි. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමට ඒ පිළිබඳ තීරණයක් ගත හැකි බවද විනිසුරු මඩුල්ල වැඩිදුරටත් සඳහන් කළා. එසේනම් පෙත්සම් සියල්ල හදිසි නඩු කටයුතු සලකා බලා කරුණු ඉදිරිපත් කිරීමට කෙටි දිනයක් ලබා දෙන්නයි පෙත්සම්කාර පාර්ශවය මෙහිදී යලි ඉල්ලීමක් සිදු කළා. ඒ අනුව පෙත්සම් සියල්ල ලබන 18 සහ 19 යන දෙදින තුල සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා. අද කැඳ වූ මූලික අයිතිවාසිකම් පෙත්සමට අමතරව පාටලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින්ද මැතිවරණය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් හා නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි. ඒ COVID-19 පැතිරීමේ අවධානම මත රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබූ පසුගිය මාර්තු 17, 18 සහ 19 යන දිනවලදී නාම යෝජනා පත්‍ර බහර ගැනීම නීත්‍යානුකූලදයි නීතිපතිවරයාගෙන් කළ විමසීමට ලද ප්‍රතිචාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. 2020 මහ මැතිවරණය පැවැත්වීමේදී නීතිය සඳහන් ක්‍රියාපටිපාටිය අනුව ක්‍රියා කරන්නයි නීතිපතිවරයා මැතිවරණ කොමිසමට පසුගිය 4 වනදා දැනුම් දුන්නා. හෙට පෙරවරුවේ පැවැත්වෙන එම සාකච්ඡාවෙන් අනතුරුව සියලු සන්ධානගත දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ද පස්වරුවේ මැතිවරණ කොමිසමට කැඳවීමට නියමිතයි. ප්‍රකෝටි ගණනින් ජාතික සම්පත් කොල්ලකෑ දේශපාලනඥයින්ට එරෙහි නඩු වහාම විභාගයට ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරිපත් කළ ටොප් 10 පැමිණිලිවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී ඔවුන් මේ බව සඳහන් කළා. යාපාලන රජයේ හිටපු අමාත්‍යවරුන් සහ නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණියේ අද පෙරවරුවේ. කොමිසමෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරුන් සඳහන් කළේ මෙවන විට වසර 4කට ආසන්න කාලයක් ගත වෙතත් අදාළ පැමිණිලිවල ප්‍රගතිය සම්බන්ධයෙන් කොමිසම අද ලබා දුන් වාර්තාව ගැනද සෑහීමකට පත්විය නොහැකි බවයි. මේ වාර්තාවේ තියෙන්නේ රවි කරුණානායක මහත්තයාට එන්න කිව්වා ආවේ නැහැ. රාජිත මහත්තයාට එන්න කිව්වා ආවේ නැහැ. තලතාතු කෝරළ මහත්මියගේ නීතිපතිට යවුවා මේ කිසිම දෙයක් උනේ නැහැ කියලා. කිසිසේත් මේ වාර්තාව අපි පිළිගන්නේ නැහැ. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ කිසි ඇමතිවරයෙක් ගෙනෙලා නැහැ. කෝප් කමිටුවේ සමාජිකෝ ගෙනෙලා නැහැ. පරීක්ෂණ සියල්ල අවසන්
කරලා දේශපාලඥයන් ගෙන්න එක නවත්තලා තියෙනවා. මේ වෙනකොට රාජිත සේනාරත්න මහත්තයාගේ රිෂාඩ් බදුද්දීන් මහත්මයාගේ සියලු නඩු පරීක්ෂණ අවසන්. නඩු දාන්න විතරයි තියෙන්නේ. ඒ නිසා අපි වහාම කිව්වේ මේ පිළිබඳ කඩිනමින් මේ කටේට නඩු දාන්න නැත්නම් මේකට විරුද්ධව අපට දැඩි ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා කියලා. අපි මහා පොළ ශිෂ්‍යාධාර සම්බන්ධයෙන් සිදු වෙලා තියෙන වංචාවේදී ඍජුවම චෝදිතයන් බවට පත් කරේ මලික් සමරවික්‍රම හිටපු ඇමතිවරයා සහ තවත් කණ්ඩායමක්. හැබැයි එහි එක පාර්ශවකරුවෙක් මිය ගියා කියලා සම්පූර්ණ පරීක්ෂණය අවසන් කරලා තියෙනවා ලිපිගොනුවේ. පාස්කු ඉරිදා ප්‍රහාරයේ චෝදිතයන් බවට පත්වෙච්ච අයයි මේ මහා පරිමාණ බරපතල චෝදනා එල්ල වෙච්ච අයයි මහ ජනතාව ඉදිරියට යන්නේ නැතුව වෙනත් උපක්‍රම භාවිතා කරනවා ඔවුන්ගේ පැවැත්ම සඳහා. ඕගොල්ලෝ හොරු ඇල්ලුවාද? මහා බැංකු හොරුන්ට මොකද කළේ? টොප් 10 හොරුන්ට මොකද කළේ? ඒ අය සමග අපි දැන් ඩීල් දාලාද කියලා තමයි ජනතාව අපෙන් ප්‍රශ්න කරන්නේ. ජනාධිපතිතුමාටවත් අපිටවත් නඩු පවරන්න බලේ නැහැ. ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරන නීතිපතිතුමාටත් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාටත් තමයි නඩු පැවරීමේ බලය තියෙන්නේ. අනිත් නඩු පසෙක දාලා ප්‍රකෝටි ගණන් මේ ජාතික සම්පත් කොල්ල කාපු මේ දේශපාලකයට එරෙහිව නඩු වහාම කළ යුතුයි කියන එක අපි අල්ලස් කොමිසම අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට සිහිපත් කරා. එතුමත් ඒ අවශ්‍ය පියවර ගන්න අද අපට වචනයක් දුන්නා. සාමාසික ප්‍රහාරය